බැලන්තුඩා මහත්මයා අපි හඳුනගන්නේ ඉතාමත් පැහැදිලිවම මේ ආර්ථික අර්බුදයක් තිබෙන්නේ. හැබැයි ආර්ථික ප්‍රශ්නය අර්ථ ශාස්ත්‍රඥයන් මේ මොහොතේදී දැඩි ලෙස මුනිවත රකිද්දී ඔවුන්ගේ හඬට වඩා උඩින් ඇහෙනවා නීතිඥවරුන්ගේ හඬ, ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්පාදකයන්ගේ හඬ, 18ට යමුයි කියනවා, 19ට යමුයි කියනවා, 20 අවලංගු කරමුයි කියනවා, ඊට පස්සේ 21ක් ගෙනෙන්නට කෙටුම්පත් දෙකක් මේ වෙන විට කරලියට පැමිණ තිබෙනවා. ඔබතුමා හිතන්නේ මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා අර්බුදයක්ද දැන් තියෙන්නේ? බොහොම ස්තුතියි සංක මුලින්ම අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ඒ වගේම ස්තුතිවන්ත වෙනවා මේ ප්‍රමුඛ මේ පිළිවෙල පැත්තකින් තියලා අපේ කීර්ති මහත්මයාගෙන් පටන් ගත්ත එක සම්බන්ධයෙන් මේ රටේ ජනතාව බරපතල ලෙස ආර්ථික වශයෙන් සහ දේශපාලන වශයෙන් ඉච්ඡාබංගත්වයකට පත් වෙලා ඉන්න වෙලාවක ඒ මොටිවේෂන් එක ඉතාම වැදගත් වෙනවා. දැන් ඔබ අහපු ප්‍රශ්නය මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථා සම්බන්ධයෙන් ප්‍රශ්නයක්ද කියන එක ඇහුවොත් එහෙනම් ඇත්තට මේකේ මූලය අපි දන්නවා ආර්ථික අර්බුදයෙන් පටන් ගත්තේ. මේ ආර්ථික අර්බුදය සම්බන්ධයෙන් මෙතුමාත් සඳහන් කළා. ඒ වගේම අපේ බෞද්ධ සම්මේලන සභාව මේ නියෝජ්‍ය සභාපතිතුමා සඳහන් කළා. ඔබතුමාත් ඒකට වරුණ පූර්ණයන් කළා. මේ ආර්ථික අර්බුදයේ අපිට කියන්න පුළුවන් 74 වර්ෂක දේශපාලන සහ ආර්ථික ප්‍රතිපත්තියේ ප්‍රශ්න වෙන්න පුළුවන්. නමුත් අපි පැහැදිලිව හඳුනා ගන්න දේ තමයි 1978 ඉඳන් ආපු ගෙනිච්ච විවෘත ආර්ථික ක්‍රියාවලියත් එක්ක අපේ රටේ දේශීය කුසල කර්මාන්තය, අපේ කර්මාන්ත, මේ ඊළඟට නිෂ්පාදන ක්‍රියාවලිය සහ ආනයන දිරිගන්වන පාරිභෝගිකවාදී මේ සමාජ රටාව මේ සියල්ලත් එක්ක ඇතිවෙච්ච ආර්ථික අර්බුදයක්. එතකොට ඒ ආර්ථික අර්බුදය තීව්‍ර වීම තමයි මේ අවුරුද්දේ මුලදී සිද්ධ වුණේ. දැන් විශේෂයෙන් මේ අර්බුදයේ සම්බන්ධ මේ තියෙන ක්‍රියාවලිය සම්බන්ධයෙන් ඉතාම විවේචනාත්මක විග්‍රහයක මේ ජාතිකවාදී කණ්ඩායම්, මේ වගේම සමාජවාදී කණ්ඩායම් මේ සමාජය තුළ හිටියා. හැබැයි මේ මේ නගපු හඬ සම්බන්ධයෙන් ජනතාව කිසිදු ආකාරයක ප්‍රතිචාරයක් පහුගිය අවුරුදු ගාන තුලම දැක්ුවේ නැහැ. නමුත් අවසානයේදී සිද්ධ වුණ දේ තමයි මේක තමන්ගේ බඩට දැනෙන මට්ටමට ආවම අර ඔබතුමා කිව්වා වගේ තෙල් පෝලිං වලට ඉන්නකොට, ගෑස් පෝලිං වල ඉන්නකොට, හැන්දෑවට AC එක නැතුව, ෆෑන් එක නැතුව, කරන්ට් එක නැති වෙනකොට මේක තමන්ට දැනෙනකොට තමයි ජනතාව මේක ප්‍රතිචාර දක්වන්න පටන් ගත්තේ. ඇත්තට මෙතනදී පළවෙනි දේ සිද්ධ වුණේ දේ තමයි අපි විශ්වාස කරන විදිහට තව අවුරුදු 5කින් නැත්නම් 7කින් ස්වභාවිකව අපිට අත් වෙන්න තියච්ච ඉරණම මේ පවතින රජය ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා විසින් ඒක ළඟට කකුල් දෙක ළඟට ගෙන්න ගත්තා. විශේෂයෙන්ම හඳුන්වා දීපු අසාර්ථක සහ අමනෝඥ බදු ප්‍රතිපත්ති නිසා. ඒ වගේම මුදල් අමාත්‍යාංශයේ මුදල් ඇමතිවරයා සහ ඒ වගේම මහා බැංකුවේ අධිපතිවරයා විසින් ගෙනිත උද්දච්ච සහ අමනෝඥ ක්‍රියාවලිය නිසා මේ ඒව එකෙන්කට කියන්න අවශ්‍ය වෙන්නේ නැහැ. නමුත් අපි දන්නවනේ මේ සියලු දෙනා විශේෂ දේවල්. ඒතර ඒ අනුව මේ ප්‍රශ්නේ ඉතා වේගයෙන් අපි ළඟට ආවා. ඒතර ඒ පීඩනයත් එක්ක තමයි ජනතාව මේ පාරට බැස්සේ. එතකොට ජනතාව ඇත්තටම 69 ලක්ෂයක අපි මේ බොහෝ දෙනෙක් මේ රටේ 69 ලක්ෂයක් කියලා කියන රටේ බහුතරය නම් මේ රටේ විද්‍යුතුන් සියලු දෙනා උදව් කළා නම් ඒකට හැමදෙනෙම කොටස්කාරයෝ. ඒකට ඒ සියලු දෙනා බලාපොරොත්තු වුණ දේ තමයි ගෝඨාභය රාජපක්ෂ කියන පුද්ගලයා මගින් ජනාධිපති ධුරයට ගෙනාවට පස්සේ මේ 78 ඉඳන් ආපු වැරදි ආර්ථික ක්‍රියාවලිය නිවැරදි කරයි කියන බලාපොරොත්තුවත් එක්ක. ඒතර 2019 දී ඒ සම්බන්ධයෙන් ඡන්දය පාවිච්චි කිරීම සම්බන්ධයෙන් යම් කිසි කෙනෙකුට පසුතැවෙන්න හේතුවක් නැහැ. මොකද ඒ තියෙන ආර්ථික ක්‍රියාවලිය නිවැරදි වෙන්නයි මේ මාර්ගයට ආවේ. නමුත් දැන් ඔබ අහපු ප්‍රශ්නය දැන් මෙතන දැන් ගෝල් ෆේස් පිටියේ විරෝධතාවයක් තියෙනවා, සමාජය තුළ විශාල කතා බහක් ඇතිලා තිනවා. ඒ වගේම ගම්වලත් මේ විරෝධතාවය ඇති වෙලා තියෙනවා. දැන් මේක ව්‍යවස්ථානුකූල ප්‍රශ්නයක්ද? දැන් ව්‍යවස්ථානුකූල විසඳගන්න බැයිද? මම දැන් මේ ව්‍යවස්ථා සංශෝධන සම්බන්ධයෙන් මට සංකා අවස්ථාවක් දෙන්න ඊළඟ වටේදී. නමුත් දැන් අපිට වැදගත්ම දේ තමයි මේ ආර්ථික අර්බුදයෙන් ගොඩ යාම සඳහා දැන් මේ කීර්ති මහත්මයලා ඇතුළු කණ්ඩායම් යෝජනා කරන වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන පළවෙනි කාරණේ IMF එක කියන දේ හෝ වෙන දෙයක් කරන්න හරි පළවෙනි දේ තමයි අපිට දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්න ඕනේ. ඒතකොට දේශපාලන ස්ථාවරත්වය ඇති කරගන්නේ කොහොමද කියන ප්‍රශ්නේ අපි උත්තර හොයන්න ඕනේ ව්‍යවස්ථානුකූලව. මොකද අපි මේ රට ව්‍යවස්ථාවක් සහිතව දුවන රටක්. මොකද මේ වෙලාවේ තියෙන අර්බුදයට ව්‍යවස්ථාවෙන් පිටපැනලා උත්තරයක් හෙව්වොත් අපි දැකලා තියෙන දේ තමයි ඊජිප්තුව වගේ රටවල වල, ඉරාකය වගේ රටවල, ලිබියාව වගේ රටවල වෙච්ච දේවල් තමයි අර්බුදයක් එනවා. මොකක් හරි කරලා ආණ්ඩුව එලවල දාලා ඊළඟ ආණ්ඩුවක් ගෙනහම සමහරක් වෙලාවට මේ ගෝල් පේස් එකේ හරි අනෙත් තැනක හරි ජනතාව ඉල්ලන දේ ඊළඟ ආණ්ඩුවට දෙන්නත් බෑ. දැන් මේ හෙට ඇවිල්ලා කවුරු හරි ආණ්ඩුවක් මාරු කළා කියලා ගෑස් දෙන්න පුළුවන්ද, විදුලි බලය දෙන්න පුළුවන්ද, ඩොලර් ගේන්න පුළුවන්ද? වැඩ පිළිලක් නැහැ. ඒතර ඒ සඳහා දේශපාලන ස්ථාවරත්වයක් ඇති කරගන්න අවශ්‍ය වෙනවා. ඒතර දේශපාලන ස්ථාවරත්වය ගැන කතා කරද්දී තමයි සංකමයේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ප්‍රශ්නේ එන්නේ. එතෙන්දී දැන් මේ හැම දිනාම කියන දේ තමයි go home කියන්නේ. ඒතර ඒක අපි දකින විදිහට මේ ඇතිවෙච්ච දේශපාලන අර්බුද, ආර්ථික අර්බුදය සහ ජනතාවගේ විරෝධය ඊටාම පටු තැනකට ගෙන ආපු සටන් පාඨයක් තමයි ඒක. දැන් අපි සරලව ගත්තොත් එimhe ගෝඨා ගෙදර ගියයි කියලා මේ ප්‍රශ්නේ විසඳෙනවද? එහෙම වෙනවා නම් ඒක හොඳයි. හැබැයි එහෙම වෙන්නේ නැහැ කියන එක මේ මේකට සම්බන්ධ සියලු දෙනා දන්නවා. ඒ නිසා අපි කියන්නේ මේ ආර්ථික අර්බුදයේ පුළුල්ව දැකීම අවශ්‍ය වෙනවා. ඒ හරහා තමයි දේශපාලන අර්බුදයට විසඳුමක් හොයන්න වෙන්නේ. ඒතකොට එතෙන්දී පළවෙනි ප්‍රශ්නේ තමයි
දැන් යෝජනා කරන දේ තමයි අපි අද පාර්ලිමේන්තුවේ අලුත් පාර්ලිමේන්තුවේ අපේ රටේ පාර්ලිමේන්තුව බැලුවාම හැමෝම කියනවා මේ අන්තර්වාර ආණ්ඩුවක් හදන්න ඕනේ මේකට මෙහෙම සංක්‍රාන්ති සමයක් තියෙනවා. හැබැයි මේකට ජනාධිපතිවරයා ගෙදර යන්න ඕනේ, අගමැතිවරයා ගෙදර යන්න ඕනේ කියන කාරණේ. පළවෙනි ප්‍රශ්නේ තියෙන්නේ මේ අපිට 78 දී හඳුන්වා දීලා තියෙන්නේ සංක ජනාධිපතිවරයෙක් ඉන්න ප්‍රධාන කරගත්ත ඩිගෝල් අපි දැන් ප්‍රංශ තියෙන ඩිගෝල් ව්‍යවස්ථාව පදනම් වෙච්ච ව්‍යවස්ථාවකදී විධායක ජනාධිපතිවරයා වෙනමත් පාර්ලිමේන්තුව වෙනමත් තියෙන. ඒතකොට පාර්ලිමේන්තුවේ ඇමරිකාවේ හෝ ඉංගලන්තයේ ක්‍රම දෙකම නෙවෙයි. දෙකම නෙමෙයි අපිට තියෙන ප්‍රංශයට සමාන ක්‍රමයක්. ඒතකොට අපි පාර්ලිමේන්තුවෙන් ස්වායත්ත වෙච්ච ස්වාධීන විධායකයෙක් තමයි තියෙන්නේ. ඒතකොට දැන් ජනාධිපතිවරයා ගෙදර ගියොත් පළවෙනි ප්‍රශ්නේ තමයි අපි දන්නවා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 40 වෙනි ව්‍යවස්ථාව අනුව මේ අනුප්‍රාර්ථක ජනාධිපතිවරයා පාර්ලිමේන්තුවේ පත් කරන්න ඕනේ. ඒතකොට දැන් මේ විරෝධතාවයේ තියෙන බව ඇත්ත. විරෝධතාවයේ සඳහා එකඟතාවක් තියෙන බව ඇත්ත. යමක් කිරීම සඳහා පාර්ලිමේන්තුවේ එකඟතාවක් තියෙනවද? පාර්ලිමේන්තුවේ දැන් කවුරු හරි ඉන්නවද 113 අරගෙන ඔන්න මම අපි ජනාධිපති ධූරයට මෙන්න මෙයාව නම් කරනවා. අපිට තියෙන්නේ ජනාධිපති ධූරයේ ඉන්නේ Xද Yද Zද කියන ප්‍රශ්නයක් නෙමෙයි මේ රටේ විධායක හිස් කරන්න පුළුවන්ද කියන ප්‍රශ්නේ. එතකොට දැන් මෙතන ප්‍රශ්නේ තියෙන්නේ මේගොල්ලෝ කියන්නේ අර සමහරක් අය කියනවා මේ ජනාධිපති ගෙදර ගියාට පස්සේ අපි බලා ගන්නවා. ඔබට මතකද දැන් නැහැ සංක 2000 අපේ 17 වෙනි අවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දීලා තිබුණ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව කියලා එකක්. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඒ සමාජිකයන් නම් කිරීමේදී අවසාන සමාජිකයන් නම් කරන්න ඕනේ පාර්ලිමේන්තුවේ සියලු මේ අගමැතිවරයා සහ විපක්ෂ නායකවරයා නොවන වෙනත් දේශපාලන පක්ෂවලින්. ඒ ව්‍යවස්ථාදායක සභාවට ඒ නියෝජිතය පත් කරගන්න පාර්ලිමේන්තුවේ එකඟතාවක් නැතුව ව්‍යවස්ථාදායක සභාව ක්‍රියාත්මක වුණේ නැහැ. ඒතර දැන් ඒ වගේ තත්ත්වයක් ඇති වුණොත් මේ රටේ ජනාධිපතිවරයා පත් කරගන්න. මේ අනුප්‍රාර්ථක ජනාධිපති මේ පුරපාඩුව ඇතුණාට පස්සේ පාර්ලිමේන්තුව තුළ එකඟතාවක් නැත්නම් කාවද ජනාධිපති කරන්න කියලා රටට ප්‍රශ්නයක් ඇති වෙනවා. රටේ නායකයෙක් නැතුව රට දුවන්න බෑ. මොකද මේ ව්‍යවස්ථාව පදනම් වෙලා තියෙන ජනාධිපති ධූරයත් එක්ක. ඒතර ඒ ප්‍රශ්නෙට උත්තරයක් නොදියා ජනාධිපති ගෙදර යන්න කියන එකට ජනතාවටවත් මේ රටේ මේ නීතිය සහ මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අවබෝධයක් තියෙන කාටවත් එකතු වෙන්න බෑ. දෙවෙනි ක්‍රියාමාර්ගය තමයි දැන් අපි අහලා තියෙනවා විපක්ෂයේ ප්‍රධාන නායකයන් කියනවා අපිට ඕනේ ජනතාවගේ කර්මතින් ගෙන බලයක්. ජනතාවගේ බලයක් ඕනේ කියලා. දැන් ඒ ගැන ඡන්දකට යන්න වෙනවා. ඡන්දකට යන්න ඕනේ කියන එක. එතකොට දැන් ඒක කරන්න පුළුවන්ද ප්‍රැක්ටිකලි? දැන් පළවෙනි දේ තමයි විභාගයේ මේ පළවෙනි වාර විභාග පරීක්ෂණේ තියාගන්න කොළ නැති රටේ මැතිවරණයක් තියන තරම් සල්ලි අපිට තියෙනවද කොළ තියෙනවද කියන ප්‍රශ්න කොළ මම කියන්නේ එහෙම ප්‍රශ්නයක් තියෙනවනේ. ආර්ථික වශයෙන් අපි වගේ තැනක ඉන්නවද? ඒක එක ඔප්ෂන් එකක් තමයි. හැබැයි ඒක ප්‍රැක්ටිකලි ප්‍රායෝගිකව කරන්න පුළුවන් ද ප්‍රශ්නයක් වෙනවා. හැබැයි එතෙන්දිත් බෝලේ තියෙන පාර්ලිමේන්තුවේ. ඇයි? ජනාධිපතිතුමාට ලබන අවුරුද්දේ මාර්තු වෙනකම් මේ පාර්ලිමේන්තුව විසිරුවා හරින්න බෑ. එවනම් දැන් මේ ජනතාවගේ කර්මතින් එන්න ඕනේ කියලා කියන කවුරු හරි පාර්ලිමේන්තුවේ යෝජනාවක් ගේන්න ඕනේ. ඔය විශ්වාස භංග ගේනවට වඩා පහසුවෙන් කළ හැකි දේ තමයි පාර්ලිමේන්තුවේ. එක മന്ത്രിවරයෙක් දෙන්නෙක් එකතු වුණා යෝජනාවක් ගේන්න පුළුවන්. පාර්ලිමේන්තුව විසිරුවා හැරලා අපි ජනතාවගේ අලුත් වරමක් ගමු කියන එක. තුන්වෙනි ඔප්ෂන් එක අපි යෝජනා කරන දේ තමයි මේ අර කලින් කියපු ඩිගෝල් ව්‍යවස්ථාව සහ ඒ වගේම අපේ මහානායක හාමුදුරුවෝ යෝජනා කරලා තියෙන විදිහට ජනාධිපතිවරයා අක්‍රීය තත්ත්වයටපත් වෙන්න ඕනේ. දැන් මේ තියෙන අපි දන්නවා මේ තියෙන ව්‍යවස්ථාව සම්ප්‍රදාය අනුව පාර්ලිමේන්තුවේ බලය සංක වෙනත් කණ්ඩායමකට අක්‍රීය තත්ත්වයටපත් වෙන්න ඕනේ. අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. 아무튼 දැන් දනුත් ඒ වගේ දැන් මේ දන ගහලා ඉන්නේ ආණ්ඩුව. මේ ආණ්ඩුව දන ගහලා ඉන්නේ. දැන් උදාහරණයකට ගත්තොත් එහෙම චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපති ධූරේ ඉන්නකොට රනිල් වික්‍රමසිංහ මහත්තයා පාර්ලිමේන්තුවට ආපුවම ඒ වෙලාවේ ජනාධිපතිතුමිය ඇවිල්ලා කිව්වේ කොහොමද? මම ඉන්නේ දැන් මේ දත් 32 මැද තියෙන දිව වගේ. ඒ වගේම තමයි මෛත්‍රීපාල ජනාධිපතිතුමා ජනාධිපති ධූරයට පත් වෙච්ච වෙලාවේ සම්පූර්ණ පාර්ලිමේන්තුවේ බලය තිබුණ අනිත් පැත්තේ. හැබැයි ජනවරමත් එක්ක මන්ත්‍රී ධූර 40ක් විතර රනිල් වික්‍රමසිංහ මහත්තයා අග්‍රාමාත්‍යලා 3න් 2ක ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරගත්තා. මේ 19 වෙනි සංශෝධනය ගෙනාවා. එතකොට ජනාධිපති ධූරය එහෙම තියේදී ජනාධිපති ධූරයේ පුද්ගලයා ඒ ආකාරයෙන්ම සිටියේදී මේ පාර්ලිමේන්තුව තුළ යම්කිසි ක්‍රියාවලියක් ආරම්භ කරනවා නම් ඒ දැන් මේ පාර්ලිමේන්තුවේ ඉන්න മന്ത്രി කණ්ඩායමට මේ 225ටම තියෙනවා නම් ජනතා බලය Tamanට නියෝජනය කරනවා කියන එක තියෙනවා නම් ජනතාවගේ බැකින් එක පිටිපස්සේ තියෙනවා නම් ජනාධිපතිවරයා ඔටෝමැටිකලි අක්‍රීය තත්ත්වයටපත් වෙනවා. හැබැයි දැන් අපිට තියෙන ප්‍රශ්නය ඒ වගේ දෙයකට මේගොල්ලෝ සූදානම්ද? දැන් මේ එහාට මෙහාට බෝලේ පාස් කිරීම තුළ මේ සත්‍ය සිදු වෙන්නේ නැහැ. දැන් ඒ කියන්නේ අපිට ජනාධිපති ගෙදරම යන්න ඕනේ. ඊළඟට එහෙම කියලා කියනකොට ඒකෙන් පේන දේ තමයි අර නොකරන වෙදකමට කොඳුරු තෙල් හත්පත්තියකුත් තව පොඩ්ඩකුත් ඕනේ කියන වගේ තත්ත්වයක් තමයි. එතෙන්දී සංක දැන් මහානායක හාමුදුරුවොත් මේ රටේ ජනතාවත් කියන්නේ මේ පක්ෂ දේශපාලනය අපිට වැදගත් කමක් නැහැ. ඒකට හේතුව තමයි මේ ඇතිවෙලා තියෙන ආර්ථික අර්බුදයට මේ රටේ මේ පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලුම දේශපාලන පක්ෂ වගේ කියන්න ඕනේ.
කියන්නේ එක්සත් ජාතික පක්ෂය ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ ඔවුන්ගේ පැවතෙන උරුමකාර පොල්මකාර දේශපාලන පක්ෂ දෙකක් තියෙනවා. එක්සත් ජනතා නිදහස් සන්ධානය, පොදු ජන පෙරමුණ, සජන සාමරික ජන බලවේගය කියන්නේ මේ ප්‍රධාන පක්ෂ වලින් පැවතෙන දේශපාලන පක්ෂ. ඒ ඔක්කොම පක්ෂ වගේ කියන්න ඕනේ. ඒ වගේම TN එක ඒ වගේ පක්ෂ වගේ කියන්න ඕනේ. ඒ වගේම තමයි මේ 74ක දේශපාලනය කිව්වහම ඒකට 71, 88, 89 කියන්නේ වේතිරේක නෙමෙයි. දැන් IMF එක අපිට මොකද්ද කියන්නේ? අපිට කියන්නේ රාජ්‍ය සේවය 1.6 මිලියන් ඉන්න මේක ලොකු එකක් මේක අඩු කරන්න ඕනේ කියන එක. හැබැයි සිංගප්පූරුවක් කරන්න ඕනේ කියලා ඔය කියන කණ්ඩායම් ලී ක්වාන් යූගේ අනුගමනය කරන්න කියනකොට ලී ක්වාන් යූ කිව්වේ ඒගොල්ලන්ගේ ගවර්න්මන්ට් සර්විස් එක ඇවිල්ලා best and the cleverest people දක්ෂතම මිනිස්සු. හැබැයි අපි මොකද කියන්නේ? දියව් කියලා රැකියා දියව් කියලා තමයි පාරේ ඉන්න උපාධිධාරීන් ඔක්කොම ටික ගෙන හැරලා. ඒතර ඒ ආණ්ඩු නොකලත් මේ ආණ්ඩු වලට මේ උපාධිධාරීන්ට රැකියා දෙනවා එක රජයේ වගකීමක් කියන මනෝභාවය ඇති කරපු දේශපාලන පක්ෂත් මේකට වග කියන්න ඕනේ. මම මේ කියන්න උත්සාහ කරන්නේ සංක පාර්ලිමේන්තුවට වගකීමක් තියෙන මේ අර්බුදේ නිර්මාණය කරපු කණ්ඩායමක් හැටියට අර්බුදේ කොටස්කාරු නිර්මාපකයන් හැටියට මේකට විසඳුමක් හොයන්න. ඒතර ඒ විසඳුම හදද්දී අන්තර්වාර ආණ්ඩුවක් හදනවා කියලා දැන් අපි දැක්කා මේ ආණ්ඩුවත් එක්ක එකතු වෙලා ඉන්න කණ්ඩායම් ටිකම පහුගිය කියන්නේ ඔරිජිනලි බලයට පත් වෙච්ච 3-2 ආණ්ඩුව නැවත එකතු වෙන්න හදනවා. ඒතර ඒක වෙලා මේ අටුව කඩලා පුටුව හදනවා වගේ වැඩක්. ඒ තුල වැදගත්ම දේ තමයි පොලිටිකල් ක්‍රෙඩිබිලිටි කියන එක. මිනිස්සුන්ට දේශපාලන විශ්වාසයක් ඇති වෙන්න ඕනේ මේ අලුත් ගමනක් යන්න මේ විසඳුමක් කේන්ද්‍ර කරගත්ත වැඩපිළිවෙලට යනවා කියන එක. අපිට එහෙම තත්ත්වයක් පේන්න නැහැ. ඒ නිසා අපි අනිවාර්යයෙන්ම ඒ හදන ආණ්ඩුවට අන්තර්කාලීන ආණ්ඩුවට අනිකුත් දේශපාලන පක්ෂ විපක්ෂයේ සම්පූර්ණ සහයෝගය නැති වුණත් යම් දේශපාලන පක්ෂවල සහයෝගය ලබා ගැනීම අවශ්‍ය වෙනවා. ඊළඟට වැදගත් දේ තමයි මොකක් හරි ආණ්ඩුවක් හදලා හරියන්නේ නැහැ. ඒ හදන ආණ්ඩුවට ආර්ථික දර්ශනයක් තියෙන්න ඕනේ. දැන් ආර්ථික දර්ශනයක් හදා ගන්නවා නම් ඒ ආර්ථික දර්ශනයේ ඉලක්කය වෙන්න ඕනේ අපි කියමු මේ ආර්ථික අර්බුදයෙන් කොහොමද ගොඩ යන්නේ කියන එකට. ඒක උදාහරණයකට ගත්තොත් අපි ආහාර සුරක්ෂිතභාවයෙන් ඇති කරගන්න දේශීය කර්මාන්ත මේ ගොඩනගන ඒ වගේම සමබර විදේශ ප්‍රතිපත්තියක් ගෙවන ඒ වගේ ආර්ථික ප්‍රතිපත්තියක් මත පදනම් වෙච්ච ආර්ථික වැඩසටහනක් ඇති කර ගැනීම අවශ්‍ය වෙනවා. අපි යෝජනා කරන දේ තමයි එවැනි ආර්ථික ප්‍රතිපත්තියක් ඇති කරගන්න පාර්ලිමේන්තුවෙන් පරිබාහිර මේ කීර්ති මහත්මයලා වගේ මේක ගැන ප්‍රවීණතාවයේ තියෙන කණ්ඩායමක් ආර්ථික විධායක සභාවක් විදිහට පත් කරගන්න ඕනේ. ඒතර ඒ අය හදන සැලැස්ම උඩ තමයි මේ ඊළඟට එන ආණ්ඩුව අන්තර්කාලීන ආණ්ඩුව යන්න ඕනේ. ඒ නිසා ඒකෙදි ජනාධිපති ධූරයේ කවුරු හිටියත් පාර්ලිමේන්තුවේ කවුරු හිටියත් ඒක අදාළ නැහැ. මේ හදන ආර්ථික විධායක සභාව විසින් හදන ස්ක්‍රිප්ට් එකේ දුවන එක තමයි ඒගොල්ලන්ට කරන්න පුළුවන් වැඩේ. එතෙන්දී වැදගත් දෙයක් මට කියන්න ඕනේ අනිත් එක 1978 ඉඳන් සංකප්පි මේ වෙනකොට ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 20 වතාවක් සංශෝධනය කරලා තියෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කරන්න පාර්ලිමේන්තුවේ 3-2ක් ඕන වෙනවා. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවකින් කරන්නේ ව්‍යවස්ථානුකූල පරිසරයක් නීතිමය රාමුව දේශපාලන ස්ථාවරභාවය ඇති කිරීම. හැබැයි අපි කවදාවත් ආර්ථික සම්මුතියක් ඇති කරගෙන නැහැ. ඇයි අපිට ඕනේ අපේ රටට එක ආර්ථික සම්මුතියක් හදාගන්න එපා. මොන දිශාවටද අපි යන්නේ? දැන් එක ජනාධිපතිවරයෙක් මේවා කාරණා හරිද වැරදිද කියන්නේ නෙමෙයි. එක ජනාධිපතිවරයෙක් මත්තල ගුවන්තොටුපළ හදන අනිත් ආණ්ඩුවෙන් ඇවිල්ලා ඒකට විපටවනවා. ඒක ඒ දෙන්නගේ ප්‍රශ්න වෙන්න බෑ. ඊළඟට එක ආණ්ඩුවකින් බිලියන 15ක් විතර මහ බැංකුව වංචා කරනවා. අනිත් ආණ්ඩුව ඊට ඉස්සෙල්ලා ඉඳන් බිලියන 9ක් විතර වංචා කළා. හැබැයි ඔය කියන ප්‍රමාණය කීය හරි ඔය 24ම අහිමි වෙලා තියෙන අපිට රටට. එනිසා අපි කියන්නේ මේකට අඩුම ගානේ මේ ජාතික ආර්ථික කවුන්සිල් නැත්නම් ජාතික ආර්ථික විධායක සභාව කියන එක පාර්ලිමේන්තුවෙන් පරිබාහිරව සකස් කරලා ඉවර වෙලා ඒක අවුරුදු 20කවත් ආර්ථික ප්ලෑන් එකක් හදන්න ඕනේ. අය ආර්ථික ප්ලෑන් එක හැදුවට පස්සේ ඒක පහට කඩාගෙනවත් ක්‍රියාත්මක වෙන්න ඕනේ. මොකද මේ අදහස මේ අපි දැන් මේ කියන දෙයක් නෙමෙයි. හේම්පිටගම ඥානසීය හාමුදුරුවෝ 1960 ගණන් වල කියපු අදහසක් මේ අපි නැවත වතාවක් පුනරුච්චාරණය කරන්නේ. අවසාන වශයෙන් මට කියන්න තියෙන්නේ අපි මේ ආර්ථික වශයෙන් කැඩිච්ච පළවෙනි වතාවනේ. හැබැයි මෙහෙම හිතන්න අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව අපි දේශපාලන වශයෙන් බංකොලොත් වුණා 2001 2003. අපේ රටෙන් මුහුදෙන් 3-2ක් දෙන්න වෙනවා නම් අපේ රටේ භූමි භාගයෙන් 3-1ක් වෙනත් ත්‍රස්තවාදී කණ්ඩායමකට අපි දෙන්න සූදානම් වෙලා හිටියනම් සුනාමි සහන මණ්ඩලය හරි අන්තර්වාර ආණ්ඩුවක් කියලා හරි ඒත් අපි බංකොලොත් තමයි. හැබැයි අපි ඒකෙන් ගොඩ ගිය විදිහක් තිබුණා. ඒ ගොඩ ගිය විදිහ තමයි මේ රටේ සියලු දෙනාට ජනතාව තුළ මේ රටේ ජාතිකත්වයක් ඇති කරලා රට වෙනුවෙන් ආදරයක් ඇති කරලා මේක අපිට දිනන්න පුළුවන් යුද්ධයක් කියලා පෙන්නලා ඉවර ජයග්‍රහණය කළා. ඒ නිසා තමයි කීර්ති මහත්තයා අර ඉදිරිපත් කරපු ඒ අදහස් අදගත් වෙන්නේ ජනතාව පළවෙනි දේ තමයි අපි ගෙන්නන්න ඕනේ පාර්ලිමේන්තුවට මේක වගකීමක් තියෙනවා මේ විසඳුම සම්මුතියක් ඇති කරගන්න ඕනේ සම්මුතික ආණ්ඩුවක් හදාගන්න ඕනේ. මට දැන් ඔබතුමාගේ බොහෝ කරුණු දැක්වීම් වලට විරෝධයක් නැහැ.
හැබැයි මට තියෙන ප්‍රශ්නේ තමයි ඔය මතවාදය ඔය සාකච්ඡාව අරගලකරුවන් සමග කරන්න කවුරුවත් ඉදිරිපත් වෙන්නේ නැද්ද? ඒ කියන්නේ ඒක මේ බිහිසුණු අත්දැකීමක්ද අරගලකරුවන් සමග ඔය තාක් දුරට සාකච්ඡා කරන්න යන්නේ කෝක? දැන් කියන්නේ ගෝටා ගෝ හෝම් කියන එකෙන් ඔබට සාකච්ඡා කරන්න අරගලකරුවන් සූදානම් නැහැ. අරගල භූමියේ සූදානම් නැහැ. දැන් ඔබතුමා කියනවා ඒක නෙමෙයි විසඳුම. ඒක වෙනමම කරගන්න එක වෙනම එකක් නේ? ඔව්. ඔබතුමා කියනවානේ ඒක කරගන්න එක වෙනම එකක්. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ වෙන තැනක. මේ සංවාදේ නිර්මාණය කරන්න බැරිද? තැනක් නැද්ද? වේදිකාවක් නැද්ද? ඇත්තටම අපි කියන්නේ දැන් මේ දැන් අපිව දේශපාලන වශයෙන් නොහඳුනන අපි ත්‍රිවිල් රථයකට ගියාම කතා කරන තැන් තියෙනවනේ. මිනිස්සුත් එක්ක අපි යනකම් පොඩ්ඩක් කතා කරලා බලමු මොකද කියන්නේ කියලා. මේ රටේ මිනිස්සු මේ දේශපාලන ප්‍රශ්නේ හෙම්බත් වෙලා ඉන්නේ. අනිවාර්යයෙන්. ඒ නිසා මිනිස්සුන්ට අවශ්‍යතාවයේ තියෙන මිනිස්සු ගෝඨ ගෝහම් කියනවා එක්කම ඒක ඇතුලේ තව තියෙනවා 235 එපා කියන ඒවා කතන්දර ඔක්කොම ටික තියෙනවා මේක ඇතුලේ. නිසා අනිවාර්යෙන් මම කියන්නේ ඔබතුමාලට හැකියාවක් තියෙනවා කාට හරි මැදිහත් වෙලා මේක මේ සෙකින දැන් මේ ඇත්තටම උද්ගත වෙලා තියෙන තත්ත්වය තමයි සංක දැන් මේ ඇතුලේ තියෙන බඩු මිල වැඩිවීම ඊළඟට අනිත් ප්‍රශ්න නිසා මිනිස්සු කුපිත වෙලා ඉන්නේ. දැන් අපි හොඳටම තේරෙන දේ තමයි මේක සමහරක් වෙලාවට ඇඟිල්ලෙන් ඇනලා කිව්වත් අහන මානසිකත්වයකුත් නැහැ. ඒ තරම් පීඩාකාරී තත්ත්වයක ඉන්නේ. ඒ නිසා තමයි අර ඔබතුමා දැන් ඔය රස්තා සංශෝධනය ගැන පස්සේ කතා කරමු. රස්තා සංශෝධනයක් හෝ මැතිවරණයක් පවත්වලා තීන්දුවක් ගැනීම තරම් විවේක බුද්ධියක් මේ සමාජය තුළ මනෝභාවයක් මේ තත්ත්වය තුළ නැහැ. ඒ නිසා අනිවාර්යයෙන්ම මම කියන්නේ අපි අරගල භූමියේ ඉන්න ජනතාවට ආමන්ත්‍රණය කරලා පෙන්වන්න ඒගොල්ලන්ට පැහැදිලි කරලා කියන්න ඕනේ මේ ප්‍රශ්නෙට විසඳුම තියෙන්නේ මෙතන නෙමෙයි. මේ විසඳුම ඇවිල්ලා පුළුල් විසඳුමක් බවට පත් කරගත්තේ නැත්නම් පුළුල් ආර්ථික සම්මුතියක් බවට පත් කරගත්තා නැත්නම් හැමෝම කියනවා ජාතික ආර්ථික ප්‍රතිපත්තිය හදන්න ඕනේ. මම හිතන්නේ මේ ඇතිලා තියෙන ප්‍රශ්නේ සම්බන්ධයෙන් සංක කණ්ඩායම් 25ක් ගෙනහැල්ලා ඒ 25ේම යෝජනා සලකා බැලුවොත් හැමෝම කියන්නේ එකම කතාවක් අපි ජාතික ආර්ථික ප්‍රතිපත්තියක් හදන්න ඕනේ කියලා. ඒක විසඳුම හොයන්නේ නැතුව එක තැනකින් විතරක් උත්සාහ කරන හදන මේ අර්බුදයේ සම්පූර්ණ ලඝු කිරීමක් කියන එකට අපේ විශ්වාසය. දැන් ඔබතුමාට චෝදනාවක් තිබෙනවා. ඒ කියන්නේ ගෝඨා ගෝහෝම් කියන සටන් පාඨය තනුක කරන්නද හදන්නේ. ඔහු ආරක්ෂා කරගන්නද හදන්නේ කියලා. ඒ කියන්නේ මොකක්ද ඒකට කියන්නේ උත්තරයක් තියෙනවා? අතරම ගත්තොත් අපි කියන්නේ ඒ සටන් පාඨය තමයි මේ විරෝධතාවය සහ අර්බුදය තනුක කරන්නේ. මේ එතෙන්ට සීමා කරගත්තාම මේ අර්බුදයේ දිගපළල ගැඹුර පේන්නේ නැහැ. දැන් ඔහුව තියාගෙන මේ වැඩේ කරන්න පුළුවන්ද කියලා මම කැමති නැහැ අලුත් පාර්ලිමේන්තුවේදී දේශපාලන ඕපාදූප කතා කරන්න. ඒ වුණාට කතා කරන්න වෙනවා. දැන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයක් සමග සාකච්ඡා පවත්වමින් සිටියේදී ජනාධිපතිවරයා ශාන්ත බණ්ඩාර මහත්මයාට අර මේ ඇමති කට්ටක් දෙනවා. කැබිනට් අමාත්‍යදුරයෙකුත් නෙවෙයි ඇමති කට්ටක් දෙනවා. ඉතින් එතකොට අර සාකච්ඡාකරුවන්ගේ විශ්වාසය බිඳ වැටෙනවා. දැන් ඔවුන්ම අහනවා ඔවුන් නෙවෙයි ඊට පස්සේ සමග ජනබලවේගය ජාතික ජනබලවේගය මේ පිරිස අහනවා මේ වගේ කෙනෙක් එක්ක එහෙම පුළුවන් වේද කියලා. ඒ සභාග ආණ්ඩු හදාගෙන ඊට පස්සේ අන්තර්වාර ආණ්ඩු හදාගෙන සර්වපාක්ෂික ආණ්ඩු හදාගෙන ඒක කරන්න පුළුවන්ද කියලා. ඔව්. දැන් අපේ මහානායක හාමුදුරුවෝ යෝජනාවක් ඉදිරිපත් කළා අන්තර්කාලීන ආණ්ඩුවක් හදලා ජනාධිපතිවරයාට අක්‍රිය වෙන්න කියලා. ඒ යෝජනාවලිය අවසානයේදී තියෙන්නේ ජනාධිපතිවරයාට අක්‍රිය වෙන්න කියන තත්ත්වය තමයි. ඒ වචනේ නෑ නේද හැබැයි. තියෙනවා ඒවා මේ අක්‍රිය කියන වචනේ තියෙනවා. ඒ අවසානයේදී කියලා තියෙන ජනාධිපතිවරයා අක්‍රිය වෙන්න ඕනේ කියලා. අනිත් එක තමයි සංක දේශපාලනයේදී මිනිස්සු පාලකයෝ සහ කවුරුනත් දේශපාලනේ ඉන්න අය වැඩ කරන්නේ එකිනෙකාගේ කැමැත්ත සහ අභිරුචීන් අනුව නෙමෙයි. අපි සාමාන්‍යයෙන් කියන දෙයක් නේ මහින්ද මහත්තයා යුද්ධ කරන්නේ කොහොමද කියලා අහපු මහින්ද මහත්තයා අන්තිමට යුද්ධ කරන්න ආවේ. ඒ දේශපාලන බලවේග මෙහෙවන ආකාරයට තමයි දේශපාලන තීන්දුව తీරන ගන්නේ. ඒතොර ඔය අහන ප්‍රශ්නේ මේක ප්‍රායෝගිකද නැද්ද කියලා ප්‍රශ්නයක් ඇහුවාම මේ වෙලාවේ ජනාධිපතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්න හදන එක ප්‍රායෝගිකද? එහෙම ප්‍රතිපාදනයක් තියෙනවද? ආණ්ඩු කැමැස්තාවේ කොහෙවත් ජනාධිපතිවරයාට විරුද්ධ විශ්වාස භංගයක් ගේන්නේ. එහෙම ඒවා නැහැ. ඒතොර ඔය මේ පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායම කරන්නේ එකිනෙකාට බෝලේ පාස් කර මේ ප්‍රශ්නෙට ජනතාව බලාපොරොත්තු වෙන සම්මුතිය විසඳුම හදාගන්න උත්සාහ කර. ඒ කියන්නේ ඒක වලක්වලා ඉන්න තමයි මේ කතා ලෑස්ති වෙලා ඉන්නේ. ඒ කියන්නේ Tamanට අවස්ථාව වෙනකන් තමන්ගේ කුට්ටිය වැඩි කරගන්න කරන අර්ගලයක් තමයි පාර්ලිමේන්තුව තුලත් සිද්ධ වෙන්නේ. නිසා අපි කියන දේ තමයි ඒක කරන්න පුළුවන් සංක. ඒක තමයි උදාහරණ තමයි මම කිව්වේ. අර 2001 2003 කාලේ චන්ද්‍රිකා කුමාරතුංග මැතිණිය ජනාධිපතිනකොට රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලය හම්බුනහම එතුමියට නිෂ්ක්‍රීය වෙන්න සිද්ධ වුණා. අක්‍රියතාවයටපත් වුණා. හැබැයි එතුමිය එක්තරා අවස්ථාවක මේ කියනවා වගේ එක්තරා අවස්ථාවක එක්සත් ජාතික පක්ෂ රජයේ තිබුණු ආරක්ෂක අමාත්‍යාංශය ජනමාධ්‍ය අමාත්‍යාංශය තුළ තව අමාත්‍යාංශයක් පවර ගත්තා. එහෙම කරන්න හම්බුනේ 2001 ඉඳන් 2003 දක්වා රනිල් වික්‍රමසිංහ මහත්තයා යද්දී එතුමා අර අසංකරපු සටන් විරාම ගිවිසුමත් එක්ක ජනතාව ඇතුළත බරපතල
විරෝධතාවයක් ඇති වුණා. ඒ කියන්නේ ජනතාව රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍යවරයාත් එක්ක ඉන්න තාක් දුරට ජනාධිපති ධූරය ඔටෝමැටිකලි නිෂ්ක්‍රීය වෙනවා. මේ පාර්ලිමේන්තුවට විශ්වාසයක් තියෙනවා නම් මේ ආණ්ඩුවට විරුද්ධව ජනමතයක් පාර්ලිමේන්තුවෙන් බාහිරව තියෙනවායි කියලා. ඒ ජනමතයේ සහයෝගය ඔවුන්ට තියෙන තාක් දුරට ඒ ජනමතය ජනාධිපතිවරයාට බල කරන තාක් දුරට ජනාධිපතිවරයාට මේ දේවල් කරන්න හම්බ වෙන්නේ නැහැ සංක. ඒ නිසා ඒ වගේම තමයි අනිත් පැත්තෙන් ජනාධිපතිවරයා තමන්ගේ දේශපාලන විශ්වාසය ඇති කිරීම සඳහා ඔබ කියපු කාරණේ ඇත්ත. ඒ කියන්නේ එහෙම මේ කෑලි කඩාගෙන ගිහිල්ලා අර දේශපාලන ඩීල් දාන්න ගත්තොත් මේ වැඩේ කරන්න හම්බ වෙන්නේ නැහැ. ඒකයි මම කිව්වේ කලින්ම අර තියෙන හිටපු ආණ්ඩුවේ ඉන්න 3-2 හිටපු 150 දෙනාම ආයිකතු කරලා ආයි අන්තර්කාලීන ආණ්ඩුවක් හැදුවා කියලා මේ ප්‍රශ්නේ සුදුමක් ඇති කරන්න බෑ. ඒකට හේතුව තමයි ජනතාව බලාපොරොත්තු වෙන දේශපාලන විශ්වාසය, political credibility කියන එක එතන නිර්මාණය වෙන්නේ නැති නිසා. ඊළඟට අහපු ප්‍රශ්නේ ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා අපි යෝජනා කළේ ඇත්තරම අර එළියේ හදන ආර්ථික විධායක සභාව කරහා වැඩපිළිවෙලක් හදන්න කියන එකනේ. ඒතර අන්තර්කාලීන ආණ්ඩුව ඇත්තටම හදන්න ඕනේ මූලිකම කාලය තමයි ජනාධිපතිවරයාට පාර්ලිමේන්තුව විසිරුවා හැරීමට අවස්ථාව ලැබෙන තෙක් කියන එක. ඒක වෙන්න පුළුවන් උපරිමයකනේ. රිවර්ස් සිනාරියෝ එක එන්න පුළුවන් ජනාධිපතිවරයා ලබන මාර්තු මාසේ පාර්ලිමේන්තුව විසිරුවා හැරෙන්න පුළුවන්. ඒතර ඒ දක්වා අපිට අවුරුද්දක් කාලයක් තියෙනවා. ඒතර යහපාලන ආණ්ඩුව ආපු වෙලාවේ ජාතික විධායක සභාව කියලා ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවෙන් පරිබාහිරව දැන් අපෙන් ඔය කියන දේවල් අන්තර්කාලීන ආණ්ඩුව ව්‍යවස්ථාවේ තියෙනවද කියලා අහන අයට මතක් කරන්නේ පරිවාස ආණ්ඩුව කියන එකක් ව්‍යවස්ථාවේ තියෙනවද? නෑ. ජාතික විධායක සභාව කියලා එකක් ව්‍යවස්ථාවේ තියෙනවද? නෑ. මේවා ඒ දේශපාලන නියෝජිතයන් විසින් ජනමතයේ බල කිරීම මත හදාගත්ත සම්මුතිය. ඒතර මේ වෙලාවේ ජනතාවගේ බලපෑමක් තියෙන ජනතාවගේ ඉල්ලීමක් තියෙන මේ ප්‍රශ්න විසඳීම සඳහා මේ 225ම එකතු වෙන්න කියලා. ඒකට හේතුව තමයි අපි නම් කියන්නේ 225ම තමයි මේ ප්‍රශ්නට වගේ කියන්නත් ඕනේ කියන එක. නැත්නම් ඔබතුමා ওই විද්වතුන්ගේ මැදිහත් වීම පිළිබඳව යෝජනා කරද්දී පසුගිය ඒ කියන්නේ ගිය සතියේට පෙර ආතුව හිටපු විගණකාධිපතිවරයා ඇතුළු මේ සභාවේ අසුන්ගත් අය කරපු යෝජනාවක් තිබ්බා. ඒ තමයි ජාතික ලයිස්තුවේ ඉන්න മന്ത്രിවරුන් ඉල්ලාස් වෙලා ඒ වෙනුවට විද්වත් පිරිසක් උගතුන් බුද්ධිමතුන් පිරිසක් ආදේශ කරන්න කියන එක. ඒක ඔබතුමා කැමතිද? දැන් අපි එළියේ හැදුවත් එකයි ඇතුලේ හැදුවත් එකයි. දැන් මේ ඇතරම 29 දෙනා ඇතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ අභිලාෂයකනේ. දේශපාලන මැතිවරණ ක්‍රියාවලියට එන්න අකමැති ජාතික වශයෙන් යම්කිසි කාර්යයක් ඉටු කරන්න ඒක නෙමෙයි වෙලා තියෙන්නේ. ඒක තමයි නොවේ දිනන්න බැරිය ඇතුළට එන එක තමයි ඒක වෙලා තියෙන්නේ. නමුත් ඒ කොහොම වෙතත් එහෙම කිව්වට ඒක කෙරෙන්නේ නැහැ. 29 දෙනා ඇතුළට එන්නේ කොට වෙන්නේ නැහැ. ඒකට හේතුව තමයි මේ වැඩේ කරන්න ඉස්සරලා ජනතාව ඉස්සරහට අවිල්ලා මේ ඉන්න පාර්ලිමේන්තුවේ කණ්ඩායම් ඔය ආණ්ඩුව හදන අය කියනවා අපි මෙන්න මේ සම්මුතියටයි එන්නේ. ඒතර ඒ සම්මුතිය හදන්න අර 29 දෙනා ඇතුලේ හදන ඇතුළට දාගන්න 29 දෙනා හෝ එළියේ හදන ජාතික ආර්ථික විධායක සභාවට හෝ ඒ බලය පැවරීමට පූර්වකඟතාවක් තියෙන්න ඕනේ. ඒ පූර්වකඟතාව නොමැතිව සංක වැඩේ පටන් ගත්තා කියලා. එතකොට විශ්වාසයක් ඇති කරන්න බෑ. ඒතර වැඩපිළිවෙල හදලා ඉවරලා ජනතාවට කියනවා මෙන්න වැඩපිළිවෙල මේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කරන දින 100 වගේ වැඩපිළිවෙල මෙන්න මෙදා ඉඳන් මෙදා දක්වා මේ කාලවක අනුවල මෙන්න මේ නිශ්චිත වැඩපිළිවෙල අපි කරනවායි කියන එකඟතාවටයි ඒකට ජනතාවගේ එකඟතාවක් ගන්න ඕනේ. ජනතාවගේ කැමැත්ත ලබා ගන්න ඕනේ. සම්මුතිය තියෙන බව පාර්ලිමේන්තුව තුළ අය පෙන්වන්න ඕනේ. එහෙම නැතුනොත් මේ විශ්වාසය ගොඩනගන්නේ නැහැ සංක. ඒ නිසා හොඳයි. නුවන් බැල්ලන්තදා මහත්මයා ඔබතුමාගේ අදහස් දක්වන්න. ඔබතුමාගෙනුත් මගෙන් ඉල්ලීමක් තියෙනවා. ඔය සංවාදය පුළුවන් නම් ගොඩනගන්න අරගල භූමියත් එක්ක මම හිතන්නේ සරල නෑ. ඒක පොඩ්ඩක් අභියෝගාත්මකයි. හැබැයි ප්‍රශ්නය කොතන තියෙන කියලා අපි අඳුර ගන්න ඕනේ. එලවන්න ඕනේ කිසිම ප්‍රශ්නයක් නැහැ. හැබැයි අර්බුදය මොකක්ද කියලා අඳුර ගන්න ඕනේ. අපි හෙට ජීවත් වෙන්න ඕනේ. අපි ජීවත් වුණේ නැතත් අපේ දරුවන් දරු පරපුර ජීවත් වෙන්න ඕනේ. උන්ට රටක් තියෙන්න ඕනේ. උන්ට කණ්ඩ බොණ්ඩ තියෙන්න ඕනේ. හිස් පිඟානක් ඉතිරි කරන්න බෑ. ඔය සංවාදය ගොඩනගන්න උත්සාහ කරන්න. ඒක තමයි ඔබතුමාගෙන් ඉල්ලීම. ඔබේ විනාඩි දෙක ලබා ගන්න. ඔව්. බොහොම ස්තුතියි සංකගෙන්. මේ නැවතත් අපිට දැන් ඇත්තටම මේ අපි යෝජනා කරන දේ තමයි අර කලින් කිව්වා වගේ අපිට අවශ්‍ය වෙනවා මේ රටේ ජනතාවත් මේ වගේම පාර්ලිමේන්තුවේ ඉන්න කණ්ඩායමුත් තමන්ගේ දේශපාලන පක්ෂ සීමාවන් ඉක්මවා ගිහිල්ලා මේ රට වෙනුවෙන් එකමුතු යුතු අවස්ථාවක්. ඉතින් මේ ගොඩනැගිලා තියෙන දේශපාලන වාතාවරණය අපිට බල කරනවා කියනවා මේ සම්මුතියකට ජාතික සම්මුතියක් ඇති කරගත යුතුයි කියන තත්ත්වයට යන්න. ඒකට සංක කියපු තවත් කාරණයක් මට පහුගිය වටේදී ආවරණය කරන්න බැරි වුණා. අර ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ආපු ප්‍රශ්න මම පොඩ්ඩක් සඳහන් කරන්න. සමහරක් වෙලාවට දැන් පාර්ලිමේන්තුවට ව්‍යවස්ථා සංශෝධන ගණනාවක් ඉදිරිපත් වෙලා තියෙනවා. සමාජය තුළ ව්‍යවස්ථා සංශෝධන ගේන්න ඕනේ කියලා කතිකාවකුත් නිර්මාණය වෙනවා. හැබැයි අපි දකින දේ තමයි මේ වෙලාවේ අපි ආමන්ත්‍රණය කරන්න ඕනේ ප්‍රමුඛතාවය සංක එක නෙමෙයි. ඒතර ප්‍රධාන ප්‍රමුඛතාවය අර කියපු ආර්ථික අර්බුදය සඳහා විසඳුමක් හදා ගැනීම තමයි කෙරෙන්න ඕනේ. මොකද ව්‍යවස්ථා සංශෝධනයක් කිරීම සඳහා මම දැක්කා අද උදේ ඊයේ පෙරද මාධ්‍ය සාකච්ඡාවකදී චම්පිකරණවක හිටපු අමාත්‍යවරයා කියනවා ඡන්දයක් පාවිච්චි කිරීම සඳහා සුදුසු මනෝභාවයක් මේ වෙලාවේ අපේ රටේ ජනතාවට නැහැ මේ කුපිත වෙලා ඉන්නේ කියලා. ඒතර අපි අහන ප්‍රශ්නේ තමයි එතුමන්ලාගෙන්
ඡන්දයක් පාවිච්චි කිරීම සඳහා එහෙම මනෝභාවයක් සංවරභාවයක් මේ මනෝභාවයක් මේ වෙලාවේ නැත්තම් රටේ අනාගතයේ තීරණය කරන නීතියේ මූලික පදනම වෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය මනෝභාවයක් මේ වෙලාවට සමාජය තුළ තියෙනවද කියන එක. විශේෂයෙන්ම විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න කියලා යෝජනා ඉදිරිපත් වෙනවා. විධායක ජනාධිපති ධූරය අහෝසි කරන්න නම් ජනමතීරණයට යන්න ඕනේ කියන එක ශ්‍රේෂ්ඨාධිකරණයේ දිගින් දිගටම කියලා තියෙනවා. ඊළඟට සමහරක් යෝජනා වෙලා තියෙනවා ජනාධිපතිවරයාගේ බලතල අඩු කරන්න කියලා. අපි තේරුම් ගන්න ඕනේ එහෙම ජනවරමක් මේ පාර්ලිමේන්තුවට ලැබිලා නැහැ. 19 වෙනි සංශෝධනයේ තියෙන අඩුපාඩුවලදී විධායක ඇතිවෙච්ච බල කේන්ද්‍රයන් දෙක විතන් කිරීලා එක බල කේන්ද්‍රයක් නිර්මාණය කළ යුතුයි කියන ජනවරමක් තමයි 2019 දී හම්බුනේ. ඒක අවභාවිතා කරලා ඉවරලා තමන්ගේ පරපුරයට ditthපුරවැසි භාවය දීලා පාර්ලිමේන්තුවට ගත්ත එක සම්බන්ධයෙන් මේ ජනවරමට පිටුපෑමේ පාපය තමයි මේ තියෙන්නේ. ඒ නිසා ඒ වගේ කීම ආණ්ඩුව ගන්න ඕනේ. හැබැයි මේ විධායක ජනාධිපති ධූරය අහෝසි කරන ජනවරමක් නැහැ. විශේෂයෙන්ම අපි දන්නවා පළාත් සභා ක්‍රමයේ පවතින තාක් දුරට මේ මහමැතිවරයාට ගිහිල්ලා ජනාධිපතිවරයාට පල්ලෙහෙන් නම් මිහිලින් මහමැතිවරයා ඉඳලා ඉවරලා මහමැතිවරයාට පුළුවන් නම් ආණ්ඩුකාරයට උපදෙස් දෙන්න සංක අර මේ වර්ධරාජා පෙරුමාල් වෙනම යුනිලැටරල් ඩෙක්ලරේෂන් ඔෆ් තමිලිල්ලාම් නැත්නම් වෙනම ස්වාධීන රාජ්‍ය බවට පත් කරපු තත්ත්වයක් ඇතුණොත් අපිට කරන්නේ මොකද්ද? ඉතින් ඒ නිසා ව්‍යවස්ථාව සම්බන්ධයෙන් අපිට ප්‍රශ්නයක් තියෙනවා සංශෝධන ගේන සුදුසු නැහැ කියන කාරණේ සම්බන්ධයෙන්. ඒ වගේම තමයි මේ සමානුපාතික මැතිවරණ ක්‍රමය නියෝජනය අපිට ලබා දන්නවා 12% ඉඳන් ඒක 5%ට ගෙනාම ඉතාම අස්ථාවර පාර්ලිමේන්තුවක් ගොඩනගන්නේ. ඒතකොට පාර්ලිමේන්තුව තුලින් පත් වෙන අග්‍රාමාත්‍යවරයෙක් නම් ඉන්නේ අපිට මේ රටේ දේශපාලන ස්ථාවරභාවය සම්බන්ධයෙන් ලොකු බරපතල ප්‍රශ්නයක් ඇති වෙනවා. ඒ වගේම තමයි මේ විදේශීය බලපෑම් අපි ඔබතුමාට කලින්ම සඳහන් කරපු විදිහට ඉන්දියාවෙන් ක්‍රෙඩිට් ලයින් එකක් අරගෙන එදාවේල ටුවර් එකක් තමයි අපි දැන් ගත කරන්නේ. ඒ වගේම තමයි ඩයස්පෝරාවත් ඇවිල්ලාගෙන අපි සල්ලි දෙන්නම් ඕගොල්ලෝ මෙන්න මේ ටික කරොත් කියලා කියනවා. ඒතර ඊළඟට අපි හදලා තියෙනවා මේ ඉන්ටග්‍රේටඩ් ෆොරින් පොලිසි ෆෝ ශ්‍රී ලංකා කියලා ඉන්දියාව එකක් අපි ඉන්දියාවේ ප්‍රාන්තයක් බවට පත් කරන්නේ. ඒතර මේ තියෙන දේශපාලන බලපෑමත් එක්ක ජාත්‍යන්තර බලපෑම සහ ආර්ථික තත්ත්වයත් එක්ක ව්‍යවස්ථා සංශෝධනයක් කරන්න සුදුසු නැහැ කියන එක තියෙනවා. ඊළඟට සමහරකට රජයේ පාර්ශවයෙන්ුත් යෝජනා ඉදිරිපත් වෙනවා. අපි දැක්ක 40 ඔය ඉන්න කණ්ඩායම් වලින් ව්‍යවස්ථා සංශෝධනයක් කියන කියලා. අපිට තියෙන ප්‍රශ්නේ මොනතරම් සත්භාවයේ මොන ව්‍යවස්ථා සංශෝධනයක් ඉදිරිපත් කළත් පාර්ලිමේන්තුවේ 3/2ක් අවශ්‍ය වෙනවනේ මේක ගන්න. ඒ 3/2 ගන්න ගියාම දාන ඩීල් වලදී ඒවට ඇතුල් වෙන්නේ මොනවද? මොකද අපි දන්නවා මේ රටේ පාර්ලිමේන්තු ක්‍රියාවලිය විශේෂයෙන්ම කාරක සභා අවස්ථාවලදී සම්පූර්ණයෙන්ම උල්ලංඝනය කරපු අවස්ථා තියෙනවා. එතකොට එතෙන්දී මම එක පොඩි උදාහරණයක් ගන්න මේ තියෙන්නේ මේ පනත් කෙටුම්පත සංකම පෙන්නන්න මේ තමයි ජනතාවට ඉදිරිපත් කරපු පළාත් සභා ඡන්ද විමසීම් කෙටුම්පත වගන්ති 5යි තනි පිටුවයි. හැබැයි පාර්ලිමේන්තුවෙන් එළියට එනකොට මේකේ වගන්ති 27යි පිටු 20යි. ඒතර එහෙම උනේ කොහොමද? ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා ව්‍යවස්ථානුකූලභාවය පරීක්ෂා කළේ මේ වගන්ති 5යි. හැබැයි එළියට එනකොට වෙන එකක්. එතකොට කාරක සභා අවස්ථාවෙන් පස්සේ පාර්ලිමේන්තුවේ මෙහෙම කතානායක අත්සන් කළාට පස්සේ ශ්‍රේෂ්ඨාධිකරණයට ගිහිල්ලා අභියෝග කරන්න අවස්ථාවක් නැහැ. ඒ නිසා අපිට බරපතල ප්‍රශ්නයක් තියෙනවා මේ පාර්ලිමේන්තුවට එහෙම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පාදනය කිරීම සඳහා දේශපාලන වරමක් තියෙනවද? ඊළඟට එහෙම දේශපාලන විනයක් තියෙනවද කියන ප්‍රශ්නයක් තියෙනවා. ඒ නිසා අවසාන වශයෙන් අපි කියන දේ තමයි මේ රටේ ජනතාව ඉල්ලන මේ ආර්ථික අර්බුදය සඳහා පාර්ලිමේන්තුව ආර්ථික සම්මුතියක් ඇති කරගන්න ඕන. ආර්ථික ප්‍රතිපත්තියක් මත දේශීය ආර්ථිකයක් ආහාර සුරක්ෂිතභාවය මත පදනම් වෙච්ච ආර්ථික සම්මුතියක් ඇති කරගන්න ඕනේ. ඒ ආර්ථික සම්මුතිය සකස් කළ යුත්තේ විධායක ජාතික ආරක්ෂක සභාවකින් මේ රටේ ඉන්න විද්වතුන් සහ ආර්ථික විශේෂඥයන් සම්බන්ධ කරගෙන ඒ ආර්ථික සම්මුතිය සහ ජාතික විධායක ආර්ථික සභාව පාර්ලිමේන්තුවේ 3/2කින් සම්මුතියකින් සම්මත කරගන්න අවශ්‍ය වෙනවා. ඒ ඒගොල්ලෝ හදන වැඩසටහන අර දිනසිය වැඩපිළිවෙල වගේ නිශ්චිත වැඩපිළිවෙලක් අනුව ක්‍රියාත්මක කරලා ඊළඟට මැතිවරණයට යන්න පුළුවන් සුදුසු අවස්ථාවකදී මැතිවරණයට ගිහලා ජනතාවගේ වරමක් ඉල්ලාගෙන ඉදිරි වැඩසටහන සඳහා යෑම තමයි සුදුසුම දේ කියන එක අපි යෝජනා හිතට කරන්නේ.